හොඳයි දරුවනේ බලා ගන්න. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න අපේ යනවා සහලා යනවා මේ මොකක් හරි ගෙවන්න ගන්න. අපි හිතමු ගවුමක් කියලා. ඔන්න දැන් මේ ගවුම රුපියල් 5000යි. 5000ට ගවුම් తీරව නේද රශ්මි? හරි. රුපියල් 5000යි. හරි. දැන් මෙයා මේ ගවුම ගන්න යන්නේ කඩේ. හැබැයි මෙයා ළඟ සල්ලි තියෙන රුපියල් 1000යි. උද්දටම හගන්න මේ පාඩම රුපියල් 1000යි තියෙන්නේ. හරි. ඔනේ සාලා ගිහිල්ලා කියන මුදලාලිට මල් ළඟ රුපියල් 1000ක් තියෙනවා. මට මේ ගවුම දෙන්න. මුදලාලි කියනවා හරි මම දෙන්නම්. හැබැයි මම මේක ගෙවීමේ ක්‍රමයට තමයි දෙන්නේ. හරි. මේක ගෙවීමේ ක්‍රමයට තමයි මම ඔයාලට දෙන්නේ. ඒතර ඔයා මට මාසෙන් මාසෙට මේක ගෙවලා ඉවර කරන්න. ඒතර පුතා මේ දැන් හිතන්නකො මෙහෙම දැන් මෙයා රුපියල් 1000ක් දුන්නා. ඒ තමයි මූලික ගෙවීම. අපි කියනවා ඉංග්‍රීසියෙන් ඩවුන් පේමන්ට් එක කියලා. ඔය මොකක් හරි භාණ්ඩයක් ගෙවන්න ගද්දී අපි ඉස්සරෝම ගෙවන මුදලට අපි කියන්නේ මූලික ගෙවීම. හරි? දැන් හරි. ඔන්න මූලික රුපියල් 1000 ගෙවපුවාම ඔන්න 5000 තමයි වටිනාකම. රුපියල් 1000ක් අඩු කරනවා. මේ 1000ක් ගෙවලා ඉවරයි. තව ගෙවීමට ඉතිරි වෙන මුදල් රුපියල් කීයද? 4000ක් වෙනවා. හරි ගෙවීම ඔයාලා මට ඇහෙන්නේ නැතුනට කමන්නේ ඔයාලා උත්තර දෙන්න. හරි හෝ වැරදි හෝ උත්තර දෙන්න. හරි? ගෙවීමට ඉතිරි වෙන මුදල් රුපියල් 4000ක් වෙනවා. හරි. ඊළඟට දැන් ළමයි මුදලාලි කියනවා ඔයා මේ ඉතුරු ටික වාරික 4කින් ගෙවන්න. වාරික 4ක් කියන්නේ අවස්ථා 4කින් ගෙවන්න. හැබැයි නිකන් නෙමේ පොලියක් ගන්නවා. 112යි පොලිය. 112ක් පොලියක් ගන්නවා. හරි? හොඳයි. එහෙනම් ඔන්න බලන්න. මේ තමයි මෙයාගේ පළවෙනි වාරිකේ. රුපියල් 4000ක් යන අයයි. හැබැයි ළමයි එයා දැන් මේ වාරික 4කින් ගෙවන්නේ මේක. එතකොට පුතේ මෙයා ගෙවන්නේ රුපියල් 1000 ගානේ. ඇයි 4000 සමාන කෑලි 4කට බෙදන්නකො. එතකොට කීයද? එක කොටස 1000යිනේ. එහෙනම් වාරිකයක් සඳහා ණය මුදල. වාරිකයක් සඳහා ගෙවීමට ඉතිරි මුළු ණය මුදල 4000යි. නමුත් වාරිකයකට මෙයා ගෙවන්නේ 1000යි. එහෙනම් ළමයි මේ බලන්න. මෙයා පළවෙනි අවස්ථාවේදී රුපියල් 1000ක් ගෙවනවා. මේ රුපියල් 4000 ගෙවෙන්නේ මෙහෙමයි. 1000 කෑලි 4කින් ගෙවෙන්නේ. ඔන්න පළවෙනි වාරිකය 1000යි. මෙන්න දෙවන වාරිකය 2000යි. මෙන්න තුන්වන වාරිකය 3000යි. මෙන්න අවසාන වාරිකය රුපියල් 1000ක් ගෙවනවා. දැන් ඔන්න වැඩේ ඉවරයි. මාස 4කින් මේක ඉවර වෙනවා. මෙන්න පළවෙනි වාරිකය, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. හැබැයි දරුවනේ මෙහෙම වාරිකේ ගෙවුවට ඔයාලට පේනවා පළවෙනි අවස්ථාවේදී මෙයා රුපියල් කීයක් ණයයිද ඇත්තටම? නේ? රුපියල් 1000ක් ගෙවුවට කීයක් ණයයිද? 4000ක් ණයයි. 4000ක් ණයයි. 4000ක් ණයයි. ඊළඟ අවස්ථාවේදී රුපියල් 3000ක් ණයයි. ඊළඟ අවස්ථාවේදී රුපියල් 2000ක් ණයයි. අන්තිම අවස්ථාවේදී රුපියල් 1000ක් ණයයි. එහෙනම් ඔයාලට පේනවා එන්නෙන් මේ ගෙවීමට ඉතිරි වෙන ශේෂය හීන වෙනවා. ඒ කියන්නේ හීන වෙනවා කියන්නේ හීනෙන් පේනවද? මොකද්ද හීන වෙනවා කියන්නේ? ගෙවීමට තියෙන මුදල අඩු වෙනවා. අඩු වෙනවා. හරි. එහෙනම් ඔන්න මෙයා එන්න ගෙවීමට තියෙන මුදල අඩු වෙනවා. ඒ වගේම මෙයා පොලිය ගෙවන්න ඕන ළමයි. ඔන්න බලන්න. මෙයා දැන් පොලිය ගෙවන්නත් එපා නිකන් බෑනේ. ණය මුදල 1000ක් ගෙවනවා, පොලිය ගෙවනවා 1000 කෑලි 4කට පොලිය ගෙවන්න ඕන. ඔන්න සිස්ටම් එක. ඊළඟ වතාවේදී ණය මුදල 3000නේ. එහෙනම් 1000 කෑලි 3කට පොලිය ගෙවනවා. ඊළඟ වතාවේ මෙයා 1000 කෑලි 2කට පොලිය ගෙවනවා. ඊළඟ වතාවේ මෙයා 1000 කෑලි
එකකටයි පොලිය ගෙවන්නේ. ඔයාට පේනවා මේ පොලිය ගෙවිය යුතු ණය මුදල එන්න එන්න අඩු වෙනවා මේ. කාලයක් යද්දී අඩු වෙනවා. අන්තිම වාරික වෙද්දී එක ඉතුරු වෙන එක කොටසයි. හරි. එතකොට මේකට තමයි අපි කියන්නේ දැන් මේකේ වලට පේනවද මේ පොලිය හදන්නේ ඉතිරි වන ශේෂයට හීන වන ශේෂයට. එහෙනම් මේ ක්‍රමයේදී මෙන්න මේකට අපි කියනවා හීන වන ශේෂයට පොලිය කියලා. හරි. ණය මුදල් වෙනසක් වෙන්නේ නැහැ මේ. ණය මුදල් 1000මයි. හැබැයි පොලිය වෙනස් වෙනවා. පොලිය රුපියල් 10 කැලි 4කට ගෙවනවා, 10 කැලි 3කට ගෙවනවා, 10 කැලි 2කට ගෙවනවා, 10 කැලි 1කට ගෙවනවා. හරි. එහෙනම් ඔයාලට දැන් මට මේකෙන් කියන්න ඕන මෙච්චරයි. ඔව්. පොලිය වෙනස් වෙන වෙලාවල් තියෙනවද? ඔබට පොලියකින් වාරකින් වාරකයට පොලිය වෙනස් වෙනවා. හරි සර්. හරිද? හරි. හැබැයි ළමයි ඔය හොඳ ප්‍රශ්නයක් ඔය අහුවේදුව පොලිය වාරකින් වාරකයට වෙනස් වෙනවනේ. දැන් අපි හිතමුකෝ වාරකයකට පොලිය රුපියල් 100යි කියලා. නිකන් හිතමුකෝ. එහෙනම් මෙතන රුපියල් 400ක් ගෙවන්න වෙනවා පොලිය. මෙතන රුපියල් 300යි පොලිය. මෙතන පොලිය 200යි. මෙතන පොලිය 100යි. ඔහොම පොලිය වෙනස් වෙනවා. හරි? එතකොට මේ කියන කරදරයක් මේ වාරිකෙන් වාරිකයට පොලිය වෙනස් වුණාම ඔය ණය ගෙවන්න ගියාම වෙන වදයක් පොස්සේ මොකද කරන්නේ මේගොල්ලෝ? මේ වාරික හතරටම ගෙවන මුළු පොලිය හොයා ගන්නවා. අපි තුමු x කියලා. මුළු පොලිය හොයා ගන්නවා. හොයලා හතරෙන් බෙදනවා. හතරෙන් බෙදපුවාම එයාලට එනවා කිසි මුදලක්. එතකොට එයාලා කරන්නේ මේ රුපියල් 1000ට අර හොයාගත්ත මුදල අපි y කියලා. ඒ කියන්නේ අර මුළු පොලිය හතරට බෙදපුවාම එනවනේ වාරිකයකට පොලිය. මම කියන්නේ තේරුණාද? අපි මුළු පොලිය මොකක් හරි ක්‍රමයකින් හොයාගෙන ඒ මුළු පොලිය හතරෙන් බෙදපුවාම එනවා එක වාරිකයකට පොලිය. හරිද? ඒ පොලිය දැන් කරන්න ඕනේ මෙන්න වාරිකයකට ණය මුදල. හරිද? මේක y කියලා. මෙන්න වාරිකයකට පොලිය. දැන් මේ දෙක එකතු වෙලා තමයි වාරිකයක් ගෙවන්නේ. වාරිකයක් හැදෙන්නේ. හරි? එතකොට ළමයි ඔක ගණන් හදද්දි නිකම් තේරෙනවා. අවබෝධයෙන් හිටියේ නැත්තම් මේක පොඩ්ඩක් තේරුම් ගන්න මේ අපහසුතාවක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න දැන් මම ආ ඩීල් එක පැහැදිලි කළා. අර දුව මේ ගවුමක් ගන්න ගියා සහලා. එයාට ගවුමක් ගන්න ගියාම රුපියල් 1000ක් අතේ තිබුණා. ඊට පස්සේ එයා කෙරුවේ මේ ගවුම ගත්තා. ගත්තාම එයාට හම්බුණා ගවුම මාසික වාරික 4කින් ගෙවන්න. එතකොට ඔයාලට පේනවා ණය මුදල වෙනස් වෙන්නේ නැති වුණාට එන්න එන්න පොලිය වෙනස් වෙනවා. හරි. පොලිය හොයන්නට මම කියලා දෙන්නම්. රයිට් පොලිය හොයන්නට කියලා දෙන්නම් බලා ගන්නත්. හරි. සවුන්ඩ්ස් ඔෆ් කරන්න පුතේ දැන් සම්බන්ධ වුණ අය. හරි. හොඳයි. එහෙනම් මෙතෙක් කතාව පැහැදිලිද කියන්නකො. දැන් මේ එන්න එන්න පොලිය අඩු වෙන එක පැහැදිලිද? රයිට්. හොඳයි. පුතේ සම්බන්ධ වුණ එක්කෙන සවුන්ඩ්ස් ඔෆ් කරගන්න. මොනවා කියලාද? මාස ඒකක කියලා. අවදානෙන් ඉන්න අලුත් වචන ටිකක් තියෙනවා. මාස ඒකක. හරි. එහෙනම් ආයෙත් බලන්න. පොලිය වාරික 4යි මේ ඩීල් එකේ වාරික 4ක් තියෙනවා. ඒ වුණාට මෙයා පොලිය ගෙවනවා වාරික මෙතන 10 කැලි 4කට පොලිය ගෙවනවා. 10 කැලි 3යි, 10 කැලි 2යි, 10 කැලි 1යි. එහෙනම් පොලිය ගෙවනවා 10 වතාවක්. පොලිය ගෙවන වාර සංඛ්‍යාවට මම කියන්නේ පබසරා මාස ඒකක කියලා. මාස ඒකක කියලා. මේ ප්ලේන් එකේ වටිනාකම රුපියල් 10000යි මේ සෙල්ලම් එකක්. හරිද? රුපියල් 10000යි. හොඳට අහගමු. රුපියල් 10000යි. එතකොට දැන් මෙයා මේ ප්ලේන් එක ගන්න රුපියල් 3000ක් තරම් යනවා. රුපියල් 3000ක් තරම් යනවා මෙයා ප්ලේන් එක ගන්න. හොඳට අහගන්න පුතේ මම කියන එක. හරි. දැන් මෙයා හින සන්තෝෂයෙන් යනවා මම ප්ලේන් එකක් ගන්න යන්න කියලා දැන් ඉතින් හොඳයි යනවා. දැන් ගියාම මුදලාලි කියනවා මුදලාලි ඔන්න ඉන්නවා සුමුදු. සුමුදු නැද්ද? හරි. දැන් මුදලාලි කියනවා හරි. ඔයාට මම ප්ලේන් එක දෙන්නම්. හැබැයි මට මේ ප්ලේන් එක ඔයා ගෙවන්න ඕන වාරික 7කින් ඉතුරු ණය මුදල ගෙවලා ඉවර කරන්න. හොඳට අහගන්න පුතේ.
වාරික 7කින් ගෙවන්න. හැබැයි 124ක මම පොලියකුත් ගන්නවා. මම පොලිය හොයන විදිහ තව ටිකකින් කියලා දෙනවා. හරි. හොඳයි. එහෙනම් ඕක තමයි දැන් මේ විස්තරේ. හරි. රශ්මී ඉන්නවා. මොන දැන් එයා ප්ලේන් එකක් ගන්න යනවා. එතකොට එයාලගේ රුපියල් 3000යි තියෙන්නේ. ප්ලේන් එකේ වටිනාකම 10000යි. මුදලාලි කියනවා වාරික 7කින් මේක ගෙවන්න කියලා. රයිට්. හොඳයි අපි බලමු එහෙනම්. හරි. එහෙනම් බලන්න. ඉස්සරෝම මට කියන්නකො රශ්මී ගෙවීමට ඉතුරුන මුදල කීයද? ඔයාගේ ප්ලේන් එකේ 7000යි. 7000යි. එහෙනම් ගෙවීමට ඉතිරි වන මුදල් රුපියල් 7000යි. මූලික ගෙවීම ඔයා කීයක් කළාද? ඔයා මූලික ගෙවීම කීයක් කළාද? 3000යි. 3000යි. එතකොට එයාට ඉතුරු වුණා රුපියල් 7000. එහෙනම් පුතේ මෙයා මේ රුපියල් 7000 වාරික 7කින් ගෙවනවා. 1000 බැගින් 1යි 2යි හොඳට අහගන්න 3යි 4යි 5යි 6යි 7. ඔන්න වාරික 7කින් මෙයා මේක ගෙවුවා. හරි. එතකොට දැන් පුතේ මෙයා වාරික 7කින් ගෙවද්දී පළවෙනි අවස්ථාවේදී එයා 1000 කෑලි කීයකට පොලිය ගෙවන්න ඕනද? කීයකට ගෙවනවද? පබසර 10 කෑලි ඔකට 7කට ගෙවනවා. ඊළඟ වතාවේදී 6000 ගෙවන්න තියෙන දැන් එයා ගෙවන 10 කෑලි 6කට පොලිය ගෙවනවා. ඔයාලට පේනවා එන්න එන්න පොලිය ගෙවිය යුතු මුදල අඩු වෙනවා. 10 කෑලි 5කට පොලිය ගෙවනවනේ. 10 කෑලි 4කට පොලිය 10 කෑලි 3කට පොලිය ගෙවනවා. 10 කෑලි 2කට පොලිය 10 කෑලි 1කට පොලිය. ඔයාලට පේනවා අඩුම පොලියක් ගෙවන්නේ අවසාන වාරිකේ. නමුත් මේවා අපි සමාන වාරික වලින් තමයි මේ ගෙවන්නේ. ඒ කියන්නේ මේ අර මම ඉස්සෙල්ලා කිව්වේ ඔක්කොම බුළු පොලිය හොයලා ඒක 7ෙන් බෙදනවා. 7ෙන් බෙදලා ඒ කොටස වෙනම ණය මුදලට එකතු කරනවා. එහෙනම් මේ තමයි මාසිකව ගෙවිය යුතු ණය මුදල. මාසිකව ගෙවිය යුතු පොලිය අපි තව ටිකක් හොයන්න ඉගෙන ගමු. හොඳයි. එහෙනම් මට කියන්නකො මේ ඩීල් එකේ මාස ඒකක නැත්තම් මාස ඒකක කියන්නේ අවස්ථා කීයක් තිබේද? ටග්ගල කියන්නේ කීයද? වාරික 7යි. කීයද? 28ක් තියෙනවනේ. 28යි. මේ ටික එකතු කරලා බලන්න 28ක් එනවා. 28ක් එනවා. හරි. හොඳයි එහෙනම් අපි දැන් ඔන්න ඉස්සරේ කතා කළා. දැන් ඔයාලට දල අයිඩියා එකක් ඇති. කොහොමද මේ භාණ්ඩයක් ගෙවන්න ගද්දි වෙන වින්නහිය කියලා. හරි. එතකොට මේකට තමයි පුතා කියන්නේ හීන වනශේෂයට පොලිය හැදෙනවා කියන්නේ. මොකක් හරි භාණ්ඩයක් ගෙවන්න ගද්දී අපි ඒ ක්‍රමයට කියන්නේ කුලි කිනීම කියලා. කුලි කිනීමේ ක්‍රමය. කුලි කිනීම. හරි. මේ කුලි කිනීම ක්‍රමේ වාසි තියෙනවා, අවශ්‍යත් තියෙනවා. වාසි තමයි සුළු මුදලක් ගෙවලා භාණ්ඩය ගෙවන්න ගන්න පුළුවන්. හරි. අපි ළඟ සල්ලි නැත්නම් අපි සුළු මුදලක් ගෙවලා භාණ්ඩය ගෙවන්න ගන්න. ඒක වාසියක්. හොඳයි. එහෙනම් අපිට පේනවා මේ මාස ඒකකයක් කියන්නේ මෙම කුලී කිනීමේ ක්‍රමයට යම් භාණ්ඩයක් ලබා ගැනීමේදී පොලිය ගෙවිය යුතු අවස්ථා ගණනට මම කියනවා මාස ඒකක කියලා. හරි. ලියන්න මෙහෙම. කරුවත් දාලා ලියන්න ඉස්තරේ ටියුට් එකෙම ලියන්න. ටියුට් එකෙම ලියන්න. කුලී කිනීමේ ක්‍රමයට යම් භාණ්ඩයක් ලබා ගැනීමේදී පොලිය ගෙවිය යුතු අවස්ථා ගණන මාස ඒකක ලෙස හැඳින්වෙයි. ඉතින් මේ වාරික සහ මාස ඒකක අතර සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තියෙන්නේ වාරික සහ මාස ඒකක. ඔයාලට මතක ඇති කලින් ඩීල් එකේදී මෙයාගේ වාරික කීයක්ද තිබුණේ? ප්‍රශ්න මෙයාගේ වාරික කීයක් තිබුණේ? 4යිනේ.
වාරික 4යි. මාස එකක 10ක් තිබුණම ඒක එන්න මෙහෙමයි. වාරික සංඛ්‍යාවට එකක් එකතු කරන්න. 4ට එකක් එකතු කරාම 5යි. ඕක ಗುಣ කරලා දෙකෙන් බෙදන්න. වාරික වලට එකක් එකතු කරලා ಗುಣ කරලා දෙකට බෙදන්න. ඒතර 4යි 4 වරක් 5 20යි. 20 දෙකට බෙදුවාම 10ක් එනවානේ. හරි. දෙවරක් 1යි, දෙවරක් 2යි, දෙවරක් 5 10යි. ඔය. ඒ කියන්නේ වාරිකයි මාස එකක අතර සම්බන්ධය තියෙනවා. ඔක මෙතනටත් එහෙමයි නේ. දැන් මෙතන වාරික 7යි. 7ට එකක් එකතු කරන්න 8යි. 7 වරක් 56යි. බෙදන්න දෙකෙන්. දෙවරක් 1යි, දෙවරක් 4යි. 7 වරක් 4 28යි. ඔය. මාස එකක 28ක් යනවා මේ ඩීල් එකේ. තේරුණාද ඔයාලට? එහෙනම් වාරික සහ මාස එකක අතර ඔන්න ඔය සම්බන්ධය තියෙනවා. පුතේ ඒක තියෙනවා නේද? වාරිකයක් කරන කුමක්ද කියලා අපි ඒක ලිව්වේ නෑනේ. මොකද වාරිකයක් කියන ළමයි? වාරිකයක් කියන්නේ ණය මුදලේ කොටසයි පොලියේ කොටසයි එකතු වුනහම හැදෙනවා වාරිකයක්. අපි අනිවාර්යෙන් මේ හැම වාරිකයකදීම ගෙවනවා ණය මුදලයි පොලියයි දෙකමනේ. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස සහ පොලියේ කොටසේ එකතුව අපි කියන වාරිකයක් කියලා. ඒකත් ලියලා ඉන්න. අංක 2 ප්‍රශ්න උත්තර ලියන්න. උත්තරම ලියන්න. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස හා මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස හා පොලියේ කොටස එකතුව පොලියෙහි එකතුව මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටසයි සෑන් පොලියේ කොටසේ එකතුව වාරිකයක් ලෙස හැඳින්වෙයි. හරි. ඔයාලා ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න තියෙනවනේ. පොතේ උත්තර ලියන්න ඕනේ ඉලක්ක 1. ගෙවීමට ඉතිරි වෙන මුදල කීයද? මේක ගණන් 4ක් විතර හදද්දි ටක් ගාලා අහුවෙනවා. හරි. එතකොට අපි ඒක හොයන්න අනිවාර්යෙන් මේක හදලා පෙන්නන්න. 7500න් මුළු මුදලෙන් ඩවුන් පේමන්ට් එක අඩු කරන්න. මූලික ගෙවීම අඩු කරන්න. ඒක රුපියල් 4000ක් යනවා. එහෙනම් මෙන්න රෝමිලක් අයකට උත්තරේ 4000යි. කියන්නකො මේ. මේව අනිවාර්යෙන් ලියවෙන්න ඕන පියවර. දෙල් 4000. රෝමිලක්කම් 2. ඊට පස්සේ අහනවා මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස කීයද? දැන් පුතේ ඔක්කොම 4000යිනේ ගෙවන්න තියෙන්නේ. මෙයා ගෙවන්නේ වාරික කීයකින්ද? වාරික ගණක් කියලා දෙනවද? වාරික 4කින්. වාරික 4කින් ගෙවන්නේ. එහෙනම් මේ රුපියල් 4000 බෙදන්න ඕන කීයෙන්ද? 4. ඔන්න 4ෙන් බෙදුවා. එහෙනම් මෙන්න එනවා මාසිකව ගෙවිය යුතු ණය කොටස රුපියල් 1000යි. හොඳට අවධානයෙන් ඉන්න. මාසිකව ගෙවිය යුතු ණය කොටස රුපියල් 1000යි. මේ පියවර ටික ලස්සන ලියන්න. ප්‍රබලකම් 3 අහනවා මාස ඒකක ගණන හොයන්න. ඔව් අපි දන්නවා වාරික ගාන 4යි. 4ට එකක් එකතු වුනහම 5යි. ඕක දෙකෙන් බෙදන්න. දෙවරක් 1යි, දෙවරක් 2යි. මාස ඒකක එනවා 10ක්. ඒ කියන්නේ පුතා මේ ඩීල් එකේ 10 වතාවක් පොලිය ගෙවන්න වෙනවා. ඒක තමයි තේරුම. වාරික 4ක් වුණාට සිද්ධ වෙනවා ආමාෂා 10 වතාවක් පමුදි රශ්මික අපි පොලිය ගෙවන්න වෙනවා. right. ඒකත් හරි. දැන් සත්‍ය රෝමිලක්කම් 4න් අපෙන් අහනවා මාස ඒකකයට ගෙවිය යුතු පොලිය පාට පෑනක් කරන් ලියා ගන්න මේක. ඒ තරම් වැදගත්. හරි. ගෙදර තියෙන ඔක්කොම highlight ගන්න ළඟට. ඒ තරම් වැදගත් මේක හොයන එක. මාස ඒකකෙක්. හරි. ආයෙත් අහගන්න මම රෙකෝඩින් දාන්න බැරුණා ඒ කොටස. ආයෙත් අහගන්න. දැන් අපෙන් අහන රෝමිලක්කම් 4 මාස ඒකකයකට ගෙවිය යුතු පොලිය. එහෙනම් මාස ඒකකයට අපි කියන ණය කොටස මෙන්න රුපියල් 1000යි. ඒකෙන් මම 124ක් බලනවා. දැන් පුතේ මම 124ක් බලන්නේ මේ පොලි අනුපාතිකයේ දීලා තියෙන වාර්ෂිකවනේ. ඕක මාසිකව කරන්න මම මේක 12න් බෙදනවා නැත්නම් 12න් එකෙන් ගුණ කරනවා. ඉතාලම වැදගත් මේ සංකල්පය. හරි? this is the ණය මුදල
මෙන්න මාසික විය යුතු ණය මුදල. එහෙනම් මේ එන්නේ අවුරුද්දකට රුපියල් 1000ක් සඳහා ගෙවිය යුතු පොලිය. එහෙනම් ඒක 12න් බෙදපුවාම එනවා මාසෙකට අපි ගෙවන පොලිය. එහෙනම් පුතා උත්තරය අපි සුළු කරලා ගන්නවා. ඔන්න බලන්න. රුපියල් 1000කට රුපියල් 1000ක් තමයි මාස ඒකකයක් කියන්නේ. හරි රුපියල් 1000ක්. මාස ඒකකයට ගෙවන්නේ අපි රුපියල් 1000යි. හරි? හොඳයි. මේ ආරදි දෙක කපන්න. 12 වරක් 1යි 12 වරක් 2යි. 10 වරක් 2 20යි. එහෙනම් පුතා රුපියල් 20ක් අපි ගෙවනවා රුපියල් 1000කට. ඒ කියන්නේ මාස ඒකකයක් සඳහා රුපියල් 20ක පොලියක් අපි ගෙවනවා. ඒක තමයි ළමයි මේ ගානේ වැදගත්ම එක. වැදගත්ම මාස ඒකකයක් සඳහා පොලියේ සෙවීම තමයි වැදගත්ම එක. ඒකෙදි දාන රාශියෙන් තුන පොඩ්ඩක් බලන්න ආයෙ පාරක්. ණය කොටස දානවා මාසිකව 100ට පොලිය අනුපාතිකය දානවා. ඒක බෙදනවා 12න්. හරි. ඊටම වැදගත්. එහෙනම් ඔන්න මම දන්නා මාස ඒකක එකකට මම ඔන්න පොලිය හොයාගත්තා රුපියල් 20යි. කාට හරි කියන්න පුළුවන්ද? එහෙනම් කොහොමද මුළු පොලිය හොයන්නේ කියලා? මට කියන්න කවුරු හරි. මනිත් පුතා මට කියන්න කොහොමද අපි මුළු පොලිය හොයන්නේ? මම දන්නවා මේ ඩීල් එකේ හැබතේ මාසික ගානේ වැඩි කරනවා. අන්න රයිට්. මාස ඒකක තියෙනවා මේ ඩීල් එකේ 10ක් මේ. පොලිය ගෙවන්න ඕන 10 පාරක්. හරි. අපි එක මාස ඒකකකට පොලිය හොයාගත්තා. රුපියල් 20යි කියලා. එහෙනම් මාස ඒකක 10යි නම් මාස ඒකක එකකට පොලිය රුපියල් 20 නම් රුපියල් 20 ගුණ කරන්න ඔයගොල්ලෝ 10න්. එහෙනම් මෙන්න එනවා ගෙවිය යුතු මුළු පොලිය රුපියල් 200ක් කියලා එනවා. හරි. මෙන්න රොමිලක්කම් 6 වාරිකයක් අහනවා. වාරිකයක් කියන්නේ මොකද්ද රශ්මි? අපි කිව්ව වාරිකයක් කියන්නේ ශ්‍රේහානේ වාරිකයක් කිව්වේ ණය මුදලයි පොලියේ කොටසනේ. එහෙනම් අපේ තිබුණ ණය මුදල රුපියල් ඔක්කොම 4000ක් තිබ්බනේ. අපි මේ 4000ම ගෙව්වා වාරික 4කින්. ඒතර මාසෙකට ණය කොටස එන්නේ රුපියල් 1000යි. ඒ වගේම ඔන්න අපි හොයාගත්ත මුළු පොලිය මෙන්න මුළු පොලිය රුපියල් 200යි. එහෙනම් මම මේ රුපියල් 200ත් අරගෙන බෙදනවා 4ට. ඇයි දන්නවද? ඒත් අපි වාරික 4කින් ගෙවන්නේ. මේ රුපියල් 200ත් අපි ගෙවන්නේ 4 පාරකින්. එහෙනම් 4කට බෙදපුවම රුපියල් 50ක් එනවා. ඔන්න දරුවනේ එනවා වාරිකයක් සඳහා පොලිය මෙන්න රුපියල් 50යි. මුළු පොලිය හෙව්වා හොයලා 4ෙන් බෙදුවා. එතකොට මට ආවා වාරිකයක් සඳහා පොලිය. එහෙනම් ඔන්න දැන් මම කරන්නේ මේ දෙක එකතු වුණාම ඔන්න මට එනවා වාරිකය 1050යි. මම මුදලාලට ගිහිල්ලා කියනවා මම රුපියල් 1050 ගාන ඔයාලට දෙනවා අවස්ථා 4කින්. එතකොට ණය මුදලයි පොලියයි ඔක්කොම කවර් වෙනවා. හරි? ණය මුදලයි පොලියයි ඔක්කොම ගෙවනවා. හොඳයි. ඔයාලට පේනවද මේකෙදි මේ ඊනවල ශේෂයට පොලිය හෙව්වට සමාන මාසික වාරික වලින් තමයි අපි වාරික ගෙවන්නේ. කියන්නේ අපි මං ඉස්සෙල්ලා කිව්වේ මුළු ණය මුදල 4ට බෙදනවා. ඒ වගේම මුළු පොලිය හොයලා 4ට බෙදනවා. බෙදලා ඒ දෙක එකතු තමයි වාරිකයක් වශයෙන් අපි ගෙවන 1050. හරි. එහෙනම් මේ වාරිකයක වටිනාකම රුපියල් 1050යි. බලන්න මෙතෙක් අතර වලට තේරුණාද කියලා? 20000යි. රුපියල් 120000ක් වටිනා මේ අතර පැතියේ. ජපාන් වෙන්න නේද? ඊට පස්සේ ඔන්න ගෙවන්න යනවා. අභිලාෂ් යන ඔන්න මේ ගන් දැන් බයික් පිස් වල තියෙන. හැබැයි රුපියල් 40000යි මෙයා ළඟ තියෙන්නේ. මුදලාලා කියනවා හරි මම ඔයාලට බයික් එක දෙන්නම්. හැබැයි මෙයා මට මේක වාරික 16න් වැඩ ඉවර වෙන්න ඕන. වාරික 16යි. නිකම් බෑ 118ක පොලියකුත් මං ගන්නවා. ඔක තමයි කතන්දර. හරි. ඔන්න ගානේ සාරාංශය මම ලියාගත්තා. මෙයා ගෙවීමට තියෙන රුපියල් 40000ක් ගෙවනම වටිනාකම 120000ක්. එහෙනම් හැමෝම අපි එකතු වෙලා හදමු මාත් එක්කම හදමු රොමිලක්කා එක. හරි. පියවරෙන් පියවර බලමු. ගෙවීමට ඉතුරු වෙන මුදල. හදන්න. රුපියල් 120000න් 120000න් අඩු කරන්න රුපියල් 40000.
හැමෝම එකට හදමු. රුපියල් 80000ක් ඉතිරි වෙනවා මට තව ගෙවන්න. ඔන්න රුපියල් 80000ක් ඉතිරි. මේ තමයි ගෙවීමට ඉතිරි වෙන මුදල. රුපියල් 80000යි. right? ඒක හරි. අංක 2 මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. එහෙනම් රුපියල් 80000ක් අපි ගෙවනවා. මට කියන්නකෝ මාස කීයකින්ද අපි ගෙවන්නේ ඒක 80000? වාරික කීයකින්ද? වාරික 16කින් 16. එහෙනම් 80000 බෙදන්න 16. 80000 16 න් රුපියල් 5000ක් වෙනවා. එහෙනම් මෙයා මාසෙකට ණය මුදල විතරක් රුපියල් 5000ක් ගෙවන්න ඕන. ඔන්න ණය මුදල රුපියල් 5000ක් ගෙවනවා. සමලක්කන් 3. අපෙන් අහනවා මාසේ එකක ගණන. හරිද? වාරික ගාන 16යි. වාරික ගාන 16යි. 16ට එකක් එකතු වුණාම 17යි. බෙදීම 2යි. දෙවරක් 1යි. දෙවරක් 8යි. කීයක් දාවේ රශ්මි? එනවනේ තාම. හදන්න. ඕක සූත්‍රයක් භාවිතයෙන් උත්සව වෙනවනේ. මොකද? සූත්‍රකින් හොයනවනේ. නෑ මේකට කිසිම සූත්‍රයක් නෑ. සූත්‍රයක් මතක් කරන්නත් එපා. මොකද සූත්‍රයෙන් හදන්න බෑ මේකට. සූත්‍ර නෑ මේකට. අර ඔයා කියන මේ එන්බෙදීම දෙක. මේකෙන්ද? ඒවා ගණන් ගන්න එපා පුතේ. ඔව්. ඒවා පාවිච්චි කරනවා මේ මොන්ටිසෝරි වල. අපි කෙලින්ම වාරික හොයමු. හරි. මේකට සූත්‍ර ඕනේ නැහැ. කෙලින්ම ඔයාලා වාරික සංඛ්‍යාවට එකක් එකතු කරලා ගුණ කරලා දෙකෙන් බෙදන්න එච්චරයි. right. හොඳයි ඈ. 136ක් 136. ඔයාලා කියදක මම දන්නේ. හරි. ඔන්න අපිට ආව මාසයකක 136කට පොලේ. ඒ කියන්නේ පුතේ 5000 කෑලි 136කට පොලේ ගෙවන්න වෙනවා. බයික් ගත්තා වගේ මේක මතක තියාගන්න. හරි. රොමිලක්කම් 4 අපියා. වැදගත් අංකයක් නේ රොමිලක්කම් 4. අපෙන් අහනවා මාස ඒකකයකට ගෙවිය යුතු පොලිය. ඔන්න බලන්න. ණය මුදල මාස ඒකකයට රුපියල් 5000යි. 5000ට අපි හොයනවා 100ට කීයද කියලා බලමු. 124යි. 124යි පොලිය. අපි 18යි නේද? 18යි. 118යි. මේක බෙදන්න ඕන කීයෙන්ද? ඒක 12කින් බෙදන්නේ. එවුනේ. 12න් එකෙන් බෙදන්නේ මොකද? 12න් බෙදන්න පුතේ දැන් මේ පොලි අනුපාතික දෙන වාර්ෂිකවනේ. නමුත් අපි හොයන්නේ මාස එකකට පොලිය. එතකොට පොලි අනුපාතිකය අපි මේ වාර්ෂිකව දෙන එක මාසිකව කරන්න තමයි 12න් බෙදන්නේ. වාර්ෂිකව තියෙන පොලි අනුපාතිකය මාසිකව කරන්නයි කරන්නේ. මෙයාගේ දෙකට දෙක කැපෙනවා. 6 වරක් 2යි 6 වරක් 3යි. ලස්සන සුළු වෙනවා ළමයි. පස් දෙවරක් 1යි දෙවරක් වෙනදෙන 25යි. හරි 25 වරක් 3 රුපියල් 75ක් යනවා. දැන් දෙවෙන්ද මුළු පොලිය හොයමු රොමිලක්කම් 5න්. මුළු පොලිය හොයන්නේ කොහොමද පුතේ? කොහොමද හොයන්නේ? එක මාසයකට පොලිය ගුණ කරලා මාසයක ගන්න. ඔව් ඒ කියන්නේ මාස එකකයක් සඳහා පොලිය රුපියල් 75යිනේ. ඒක ගුණ කරන්න 136 මාස එකක සංඛ්‍යාව 136. මොනකල උත්තරයක් ගන්නකො? මට එනවා පොලිය රුපියල් 10290 දෙන්න රශ්මි. 7200ක් වෙනවා. ඔව් සර්. හරි. ඊට පස්සේ ඔන්න අපේ සුන්දර වාරිකය අපි හොයනවා. වාරිකය කියන්නේ මුළු ණය මුදල අපිට ආවේ 80000යි නේද? 80000ම අපි ගෙවන්නේ මේ පියවර ලියන්න ඕනේ අපිට 80000ක මම අර වලට තේරෙන්න නිසා ලියන්නේ 80000 16න් බෙදෙනවා. ඒතකොට එනවා වාරිකයක් සඳහා ණය කොටස. ඊට පස්සේ මුළු පොලියත් අරගන්නවා. මුළු පොලිය මට ආව 10යි 200ක්. මම ඒකත් බෙදනවා 16න්. එතකොට මට එනවා වාරිකයක් සඳහා ණය කොටස. මේකෙන් එන්නේ වාරිකයක් සඳහා ණය මුදල. මේකෙන් එන්නේ වාරිකයක් සඳහා පොලි මුදල. මේ දෙක එකතු කරන්න.
ඒතර වාරිකයක වටිනාකම අපිට එනවා. මෙතන අපි බෙදලා මුලින්ම ගත්තනේ 5000යි කියලා. 10200 පුතේ 16න් බෙදලා උත්තරයක් ගන්න. 137යි 750යි. 137 750. 750 අමතක කරන්න බෑනේ. එකසිය 37යිද 637යිද? 637යි. ඔව් ඒක තමයිනේ. 637යි. 637යි 750යි. එහෙනම් දැන් මේ දෙක එකතු කරන්න. උත්තර එනවා 5637යි 750යි. මේ තමයි වාරිකයකට අපි ගෙවන මුදල. එහෙනම් මේ වගේ 16ක් ගෙවපුවාම මේ ඩීල් එක ඉවරයි ළම. ඔන්න කතාව.